හරි. දැන් මුදලට අදාළ ගණිත ටික කතා කරලා ඉවරයි. මුදල් ලැබීම කතා කරා, ගෙවීම කතා කරා, ගෙවීම ප්‍රධාන කොටස් දෙකකට කතා කරා. ප්‍රධාන මුදල් සහ සුළු මුදල් කියන. හරි. හරි. අපි යන දේ යනවා ණයට වෙන ගණිත ගැන කතා කරන්න. ඒතර අපිට ණයට වෙන ගණිත ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් ණයට ගැනීම සහ ණයට විකුණු. හැබැයි අපිට ওই දෙකට අමතරව අර ওই දෙක ගැන කතා කරනකොට කතා කරේ අයිස්ක්‍රීම් ගන්නේ ඇයි? විකුණන්න. බීම වට ගත්තේ ඇයි? විකුණන්න. පළතුරු ගත්තේ ඇයි? විකුණන්න. හැබැයි ෆ්‍රිජ් එක ගත්තේ පාවිච්චි කරන්න. ලී මේ මොකද තුඩු ටිකයි මේස ටිකයි ගත්තේ පාවිච්චි කරන්න. ටීවී එකක් ගත්තේ අර උදේ ටිකේ කඩේ වගේ දෙවෙනි නේ. ටීවී එකක් ගත්තේ ඒ මිනිස්සුන්ට බලන්න ව්‍යාපාරේ පාවිච්චි කරන්න. විකුණන්න නෙවෙයි. එහෙනම් දේවල් ගන්නේ විකුණන්නද නැත්නම් පාවිච්චි කරනද කියලා අහමෝ දෙකක් බලපානවා. පැහැදිලිද? හරි. එහෙනම් ගැනුම් ජර්නලයේ හොඳට මතක තියාගන්න. දැන් අපි ගැනුම් ගැන කතා කරන්නේ. ගැනුම් ණයට ගැනුම්. ණයට ගැනුම් ලියන්නේ අපි කොහේද? ගැනුම් ජර්නලයේ. හරි? 9 පිටුව තියෙනවා ගැනුම් ජර්නලයේ. ගැනුම් ජර්නලයේ ණයට ගැනුම් ලියන්න නම් කොන්දේසි දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. ගැනුම් ජර්නලයේ ගණිතයක් ලියන්න කොන්දේසි දෙකක් සම්පූර්ණ වෙන්න. පළවෙනි එක තමයි ණයට. ඇයි අපිට ගත්තොත් අර කියනවනේ ණයට විය යුතුයි. සල්ලි දීලා ගත්තොත් මුදල් ගෙවීම ලියෙන්නේ නේ. හරි ණයට විය යුතුයි. දෙවෙනි එක නැවත විකිණීමේ පරමාර්ථය විය යුතුයි. මොකද අර දෙක ණයට කියන එක තරකයක් නෑ. දෙවෙනි එක මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට නෙමෙයි. අර ටීවී ගත්ත එක නෙමෙයි. ෆ්‍රිජ් ගත්ත එක නෙමෙයි. අයිස්ක්‍රීම් ගත්ත එක. නැවත විකිණීමේ අරමුණෙන් තමයි අපි ගන්න ඕන. අන්න කොන්දේසි දෙක සම්පූර්ණ වුණොත් විතරයි ගැනුම් ජර්නලයේ ගණිතයක් ලියන්න පුළුවන්. ඒ නිසා හිස්තැනේ අන්න කොන්දේසි දෙක ලියා ගන්න. හරි? හරි. අපි හැබැයි යමු 10 ගැනුම් ජර්නලයේ ආකෘතිය දීලා තියෙනවා. දිනය ඉන්වොයිස් සංඛ්‍යාවේ මූලාශ්‍ර ලේඛනය කාගෙන්ද ගන්නෙ? කවුද අපිට දුන්නේ? සැපයුම් කරු වටිනාකම කීයද? පැහැදිලිද? වගෝ ගහගන්න. හරි. බලමු එහෙනම් අපි ගානට යමු. ගාන තියෙනවා යටින් ප්‍රතිපික ව්‍යාපාරය පවත්වාගෙන යන සුනිල්ගේ ව්‍යාපාරයේ 2020 මාර්තු මාසයේ ණයට ගැනුම් පිළිබඳ විස්තර පහක් දැක්වී. මොනවාද විස්තර? පළවෙනි එක 3.2 ඉන්වොයිස් සංඛ්‍යා 45 යටතේ පෙරේරා සමාගමෙන් ගත් බාණ්ඩ. කවද දිනේ? 3.2 ඉන්වොයිස් සංඛ්‍යා 45. කාගෙන්ද ගත්තේ? පෙරේරා සමාගම. කීයද වටිනාකම? දීලා තියෙනවද? දීලා නැහැ. දීලා තියෙන්නේ මොකද්ද? මීටර එකක් 75 භාගයෙන් ප්‍රතිමීටර 100යි. එකක් 225 භාගයෙන් සාරි 20යි. මීටරය 25 භාගයෙන් සුදු පොලිස්ටර් මීටර 50යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ගත්ත බඩු වල විස්තර තමයි දීලා තියෙන්නේ. එහෙනම් මොකද හොයාගන්න? වටිනාකම හොයාගන්න ඕන. හොයාගන්න එන පළවෙනියෙන්ම මීටරයක් 75 භාගයෙන් ප්‍රතිමීටර 100ක් අරගෙන. එහෙනම් පෙරේරා පෙර වැඩ එකක් 75 ගාන මීටර 100ක් අරගෙන. එහෙනම් කීයයිද? 7500. එකක් 225 ගාන සාරි 20ක් අරගෙන. කීයද? 4500. අනිත් එක එකක් 25 ගානේ 50ක් අරගෙන. එකක් 25 ගානේ 50ක් අරගෙන. 1250යි. එහෙනම් 0.5යි 2යි 12යි 13යි. කීයක් බඩු අරන් 13250ක බඩු අරගෙන. බඩු ගත්තම යටි කියනවා අඩු කළ වට්ටම 110යි. ඒ කියන්නේ අපි දන්නවා වට්ටම් කියලා කියන්නේ යම් කිසි මිල අඩු කිරීම. හරි. වට්ටම් ගැන පස්සේ කතා කරනවා තව චුට්ටකින්. එහෙනම් 110ක් අඩු කරලා. එහෙනම් 110ක් කියන වට්ටම 110යි වට්ටම. කීයද? 13250ට 110ක්. ඒතර අග බිඳුව කපනවානේ. 1325ක් අපෙන් අඩු කරලා. එහෙනම් 25යි 9යි 1යි 1යි. කීයක බඩු දරුවිය අරන් දී 11925 කියන වටිනාකම කීයයිද? 11925 එක පෙර වැඩක හදලා තමයි ගන්න ඕනේ. තේරුණාද? පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ගැනුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ. හැබැයි මොන ගනුදෙනුද? ණයටයි. අනිත් එක නැවත විකිණීමේ පරමාර්ථය සහිතයි. ඕවා විතරයි ලියන්නේ, වෙන මගුල් ලියන්න බෑ. තේරුණාද? හරි. ඒතර වටිනාකම දීලා නැත්නම් පෙර වැඩක වටිනාකම හදලා අපි හොයාගන්න ඕනේ. පැහැදිලිද? හරි. වට්ටම්. මොකක්ද වට්ටම් කියලා කියන්නේ? දැන් ඔයගොල්ලන්ට වට්ටම් හම්බුණා සමීකරණ වලදී. ඒතර ඔයගොල්ලෝ ඒවට කිව්වා දුන් වට්ටම් සහ ලද වට්ටම්. ඒතර වට්ටම් ප්‍රධාන කොටස් දෙකකට කැඩෙනවා.
එදා ඉගෙන ගත්ත දුන් වට්ටම් ලද වට්ටම් නෙමෙයි අපි කියනවා වට වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම් කියලා. මොන වට්ටම් කියලාද කියන්නේ? වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. තේරුණාද? හරි. මුදල් වට්ටම් තමයි දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. මොනවා කියලාද? දුන් වට්ටම් ලද වට්ටම්. ණයගැතිය සල්ලි දෙනකොට එයාගෙන් ගාණක් අඩු කරනවා ඒකට කියනවා දුන් වට්ටම් කියලා. ණයහිමියට සල්ලි ගෙවනකොට එයාගෙන් ගාණක් අඩු කරනවා ඒකට කියනවා ලද වට්ටම් කියලා. අපි ඒව දැන් හදුවා ඒව ගිණුමුත් ඇදුවා. නේද? ඒවා ගිණුම් තල්ලුවා. නේ? ගිණුම් තමයි. හරි. වෙළඳ වට්ටම් කියලා කියන්නේ මොනවද? වෙළඳ වට්ටම් කියලා කියන්නේ දැන් ඔයා සෙරප්පු දෙකක් ගන්න ගියා කියමු අවුරුදු කාලෙකට හරිම ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට හරි ඔය කාලෙකට ගන්න ගියාම ඔය සෙරප්පු පෙට්ටියේ සෙරප්පු දාලා හරි සෙරප්පු වාක් සෙරප්පු දාලා ඔහොම පොරුවක් ගහලා තියෙනවා 300යි කියලා ගහලා ඔහොම ආයි කපලා කියලා ගහලා තියෙනවා 270යි කියලා. දැන් ඔය සෙරප්පු දෙක ගන්න කීයක් දෙන්නේ? 300ක් දෙනවා 270ක් දෙනවා. දෙන්නේ 270යි. නමුත් සෙරප්පු දෙකේ ගහලා තියෙන්නේ කීයද? 300යි. ඒ කියන්නේ භාණ්ඩේ ගහලා තියෙන්නේ 300. ඒ කියන්නේ ලකුණු කළ මිල. නැත්නම් මේක කියනවා ඉන්වොයිස් මිල කියලා. කීයද? 300. නමුත් ඔයා සල්ලි දෙන්නේ කීයද? අර කැෂියර් කෙනෙක් ඉන්න සෙරප්පු දෙකක් සල්ලි දෙන්නේ කීයද? 270. ඒකෙන් ලකුණු කළ මිල කීයක් අඩු කළාද? 30ක් අඩු කරලා. අඩු කරා නම් අපි කියන්නේ මොනවා කියලාද? මොනවා ඕන අඩු කිරීම මොකක්ද කියන්නේ? වට්ටම. වට්ටම. ඒතර 270යි ඔයා සල්ලි දෙන්නේ. දැන් ඔයා සල්ලි දුන්නේ කීයද? 270යි. ඒතර සෙරප්පු එකේ වටින්නේ කීයද ඒවට? 270යි. තේරුණාද? අන්න ඒවට කියන මොන වට්ටම් කියලාද? වෙළඳ වට්ටම් කියලා. පැහැදිලිද? භාණ්ඩ මිලදී ගැනීමේදී නැත්නම් භාණ්ඩ විකිණීමේදී එවෙලෙම ගාණක් අඩු කරනවා නම් දැන් මේ වගේ අවස්ථාවේදී ණය පියවීමේදී මේවා සිද්ධ වෙන්නේ ණය පියවීමේදී නේ ණයගැතිය සල්ලි දෙනකොට ණය හිමියන්ට සල්ලි ගෙවනකොට මෙතන එහෙම එකක් නෙමෙයි මෙතන කොතනද භාණ්ඩ මිලට ගන්නකොට එවෙලෙම අපෙන් ගාණක් අඩු කරනවා එතකොට අපි එවෙලෙම දෙන්නේ 270 දැන් නේද 300ක් දීලා 30ක් ආයෙ අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න 300 ගිණුම්ගත කරන්නෙත් නැහැ, වට්ටම ගිණුම්ගත කරන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි ලකුණු කළ මිල ගිණුම්ගත කරන්නෙත් නැහැ, වට්ටම ගිණුම්ගත කරන්නෙත් නැහැ. ගිණුම්ගත කරන්නේ මොනවාගේද? ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරාට පස්සේ. මෙන්න ලකුණු කළ මිල, මෙන්න වට්ටම. මේ දෙන්න එකිනෙකක්වත් නෙමෙයි අපි ලිව්වේ. අපි මුන් දෙන්න එකෙක්වත් ලිව්වේ නෑ. අපි ලිව්වේ කවුද? ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරාට පස්සේ වටිනාකම තමයි ලිව්වේ. තේරුණාද? නිසා හොඳට මතක තියාගන්න හැමතිස්සෙම වෙළඳ වට්ටම් ගිණුම් ගත කරන්නේ නැත ගිණුම් නොතබයි. පැහැදිලිද? ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරාට පස්සේ උත්තරේ තමයි අපි ගිණුම් තබන්නේ. පැහැදිලිද? හරි. ඒතර මේ සම්බන්ධව වට්ටම් සම්බන්ධව නෝට් එකක් තියෙනවා කොහොමද 7 වෙනි පිටුවේ එකක් බලා ගන්න. හරි? හරි. එහෙනම් තමයි වට්ටම් කියලා කියන්නේ. හරි? හරි. හොඳයි. ලියා ගන්න අවශ්‍ය දෙයක් තියෙනවනේ හැම එකක්ම. හරි. එතකොට මම දැන් ගණන් කියන්නේ ඉතුරු ටික හදන්න යන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන. මොනවා තව එකක් හදලා පෙන්නන්න 3යි 5ක් ඉන්වොයිස් සංඛ්‍යා 250කට උපාලිගෙන් ගස් බාන්න 3යි 5. ඉන්වොයිස් සංඛ්‍යා 250. කාගෙන්ද ගත්තේ? උපාලි. ඒ දිලා නැහැ වටිනාකම. එහෙනම් එකක් හොයා ගන්න ඕන. කීයද? 75 ගානේ කමිස 50යි. 75 ගානේ කමිස 50යි. ඊළඟට 80 ගානේ කමිස 25යි. 80 ගානේ කමිස 25යි. ඊළඟට 70 ගානේ කමිස 75යි. 70 ගානේ කමිස 75යි. මේ පෙරේරා මේ උපාලි. වටිනාකම හොයාගන්න ඉන්න 775 50 75 ඒවා 5 375. මෙතන කීයද? බිංදුවයි 8 වරක් 25 2000යි. මෙතන බිංදුවයි 4 5 25 5 3 4 49 52යි. බිංදුවයි 5යි 5යි 10යි බිංදුවේ ඉතුරු 1 10යි බිංදුවේ ඉතුරු 1 කීයේ? 11 10 ගේ වට්ටම් නැහැ. එන වට්ටම් නැත්නම් ඒකම තමයි උත්තරේ. තේරුණාද? පැහැදිලිද? හරි. එහෙනම් මම ඉතල ඉතුරු ටික හදන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්න ඕන උතන තියෙන හැම එකක්ම ගෙනුම් ජෙල්ලේ ලියනවාද? ලියන්න තියෙවත් තියෙනවාද? ලියන්න නැතිව තියෙනවා නම් ලියන්නේ නැහැ. ලියන්න ඕනේ විතරයි ලියන්නේ. ඒතකොට ලියන්නේ මොනවාද? ණයට වෙන්න ඕන. අපි ගත්ත ව්‍යාපාරය පාවිච්චි කරන්න නෙවෙයි නැවත විකිණීමට වෙන්නේ. තේරුණාද?
පැහැදිලිද? හරි. හරි. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගාන ඉක්ුටික් කරන්න ඕන. ඒක ටික් කරගෙන ඉවරලා මට ගෲප් එකට දාන්න. හරි. හරි. ඊට පස්සේ ඒක එකතුව ගන්න ඉක්ුටි ටිකක් කරන් ඉවර වෙලා තව ගණන් දෙකක් කිහිපයක් එයි. එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ මන් දන්නේ නැහැ. ආවට පස්සේ ඒක එකතුව ගන්න. පැහැදිලිද? තේරුණාද? හරි. ඒක තමයි ඒකට ගෙනුම් ජනලය. තේරුණාද? එතන මේ ගන්නේ මොනවාද? මොකටද ගන්න? ණයට තමයි අපි මේ ගන්නෙ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අර chart එකට යන්න අපි අර ගනුදෙනු වශයෙන් වර්ග කරපු chart එකේ තියෙනවා ගැනුම් ජර්නලය කියලා. අපි ණයට ගත්තම ගැනුම් ජර්නලයේ ගනුදෙනු වශයෙන් වාර්තා කරනවා. හැබැයි ඒ ණයට ගත්ත ඒවා සමහර වෙලාවට අපිට ඕන නැති වෙන්න පුළුවන්. නැත්තම් අපි මොනියම් හේතුවක් මත අපිට ඒක හරියන්නේ නැහැ. එතන අපි මොකද කරන්නේ? ඒක ආයි අපිට අර දුන්න කට්ටියටම හරවලා යවනවා. අන්න ඒකට කියනවා ආපසු යවුම් කියලා. එහෙනම් මොනවාද ආපසු යවුම් කියන්නේ? ආපසු යවුම් කියලා කියන්නේ අපි ගත්ත එක අපිට හරියන්නේ නැත්නම් අපිට සෙට් වෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අපිට දුන්න කෙනාටම ආයි ගිහිල්ලා දෙනවා. එහෙනම් ඒකට කියනවා ආපසු යවුම් කියලා. එහෙනම් ආපසු යවුම් වලට අදාළව ගනුදෙනු කරලා කතා කරන තමයි දැන් අපි හදන්නේ. හරි? හරි. ඒක දිනවා 11 පිටුවේ ආපසු යවුම් ජර්නලය. එතන ඇයි අපි ආපහු යවන්නේ? හරි. ඒක නම් හේතු ටිකක් කියන්න. ඇයි ආපහු යවන්නේ? දැන් අපි හිතමු අපි යවන්නේ කියලා කිව්වම මෙල්බන් එකට ගෝල් මාරේ පැකට් 100ක්. ගෝල් මාරේ පැකට් 100ක් යවන්න කියලා කිව්වා. මෙයා එවලා ගෝල් මාරේ පැකට් 150. කීයක් එවලාද? 150. දැන් අපිට ඕන කීයද? 100. නමුත් එවලා 150. එතකොට අපේ ගැනුම් කීයක් කියලා වැටෙනවද? 150ක් ගත්තා කියලා වැටෙනවා. නමුත් අපිට 150ක් ඕනේ නැහැ. දැන් මේකේ කල්ලි කුත්ති මෙන්න නිකුත් තියෙනවා. විකුණ ගන්න බැරිනොත් එහෙම නේද? අපරාධ පික් බිස්කට් පැකට් 50. එහෙනම් මොකද කරන්නේ? අපිට ඕනේ 100යි අපි 50 මනා කරනවා. අරවලා යවනවා. තේරුණාද? නැත්තම් එතන අපි ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉවරයි. නේද? එහෙම නැත්තම් අපි ඉල්ලනවා මේ අර ක්‍රීම් එකක පොඩි එක එවන්න කියලා. මොකද අර ස්මාර්ට් ක්‍රීම් එකක පොඩි මොකද බට්ටද මොකද කියලා පොඩි පැකට් එකක් තියෙන. එවන්න කියලා පැකට් 50 පොඩි එකේ. ග්‍රෑම් 50. දැන් මේගොල්ලෝ එවනවා ග්‍රෑම් 100 පැකට් 50. අපිට දැන් මොන ග්‍රෑම් 50 පොඩි ළමයිට අපි විකුණන්නේ. දැන් ලොකු ගොඩක් ගෙවිල වැඩක් නෑ. ඒක මොකද කරන්නේ? අපි කියනවා අපිට ඕන ග්‍රෑම් 50, කියන ග්‍රෑම් 100 අපිට එපා 50න් එවන්න කියලා අර යොකු ටික හරවලා යනවා. අපි කියන MD ජෑම් එවන්න දියුල් රසටි. ඒවල තියෙන්නේ MD ජෑම්ම තමයි. හැබැයි අඹරස කියවලා තියෙන්නේ. දැන් අඹ අපිට වැඩක් නෑ අපිට ඕන දියුල් එක. එහෙනම් අඹේක මොනවා කරන දියුල් එක අඹේක මොනවා කරනවා? හරවලා යවනවා. ඒ වුණාද ඔය වගේ මොන යම් හේතුන් මත අපිට මොනවා වෙන්න පුළුවන්? මේ ඉල්ලපු එක අපි හරවලා යවන්න පුළුවන්. තේරුණාද? හරි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඔය ආපසු යවුම් ගිණුමකට කරන්න ඉගෙන ගන්න ඕන. ඒවල ගිණුමකට කරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? තේරුණාද? ඒක ඉල්ලපු එක නෙමෙයි වෙලා තියෙන්නේ. ඉල්ලපු වර්ගය නෙමෙයි වෙලා තියෙන්නේ. ඉල්ලපු ප්‍රමාණය නෙමෙයි වෙලා තියෙන්නේ. ඉල්ලපු දවසට නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් ඉල්ලපු දවස අපි උදාහරණයක් දෙමු. ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ සෙබස්ටියන් එකේ බිග් මැච් එක දවසට අපි කියනවා රීමා කොත්තුමි එවන්න කියලා. එදාට හොඳයි නැගලා යනවා වැඩේ කට්ටිය ඇවිල්ලා කනවා. එතන බිග් මැච් එක තියෙන තුන්වෙනි මාසේ 20 වෙනිදා. අපි උපකල්පනය කරමු. දැන් අරුන්ට තුන්වෙනි මාසේ 19 වෙනිදාට එවන්න කියලා. මොකද දැන් 20 වෙනිදාට ඕන නිසා. එවනවා තුන්වෙනි මාසේ 21 වෙනිදා බිග් මැච් එක ඉවරනවා තමයි එවන්න. දැන් අපිට වැඩක් තියෙනවා. අපි කාටද විකුණන්නේ? වැඩක් නැහැ. එහෙනම් ඒක මොකද කරන්නේ අපි? අරවලා යනවා. ඉල්ලපු දවසට අපිට එවන්න නැහැ. තේරුණා ගන්න. එහෙනම් මේ වගේ කිව්වොත් අපි මේවා අවශ්‍ය යවන්න පුළුවන්. තේරුණාද? හරි. නැත්නම් යන්දුනවා බිම් වෙනවා. මෙච්චර කල වුණා වෙන්නේ නැති අවුරුදු දෙනවා. ආපසු යවමු කියලා. හරිද? හරි. බලන්න 12 විකුව. උඩම තියෙන ආපසු යවුම් ජර්නල් එක ආකෘතිය. ආපසු යවුම් ජර්නලය. දිනය හරපත කාර්යය වන අපිට දුන්න කෙනාට. ඒ කියන්නේ අපි සැපයුම් කරුට සහ වටිනාකම කීයද? හරි. ඔයගොල්ලෝ මේ විදි ගහ ගන්න. හරි. අපි යමු ගානට. සිල්ලර වෙන ව්‍යාපාරේ පවත්වාගෙන මොහොත් සමාගමේ ආපසු යවුම්. 1.7 හරපත් අංක 25 යටතේ සීමිත සම්ප්‍රේණිකා සමාගමට යවුවා. දැන් දිනේ 1.7 හරපත් අංකයේ 25 කාටද යවුවේ? සනීපට යවුවා. කීයද කියලා දීලා නැහැ. එන හොයා ගන්න ඕන. පෙර වැඩක් හදාගන්න. කිලෝ එක රුපියල් 25 බිස්කට් කිලෝ 50. බිස්කට් කිලෝ එකක් 25 ගානේ 50ක් යවුවා. 1250යි
පැකට් එකක් 100 ගානේ බිස්කට් පැකට් 8ක් යවවලු. පැකට් එකක් 100 ගානේ බිස්කට් පැකට් 8ක් යවවලු වට 100යි 2050යි. වට්ටම් තියෙනවා නම් අඩු කරන්න ඕනේ හැමතිස්සෙම. වට්ටම 110යි. එහෙනම් 110ක වට්ටමක් අඩු වෙනවා. ආ නම් 110ක් කියලාගෙන අග බිඳුව කපනවා 2යි. 205යි. ආ එහෙනම් 1845යි. තේරුණාද? පැහැදිලිද? හරි. හරි. ඒතර වටිනාකම නැත්නම් වටිනාකම හොයාගන්න ඕන. එහෙනම් ওই විදිහට වටිනාකම හොයාගන්න පුළුවන්. හැමතිස්සෙම වට්ටම අඩු කරන්න ඕන. හරි. එහෙනම් ඒකෙන් මම ඉතුරු ටික හදන්නේ. ඔයගොල්ලෝ ඉතුරු ටික හදන්න ඕන. 1.18 1.28 1.30 ගණන් ටිකක් තියෙනවා. ඒ විලෝට පස්සේ ඔය වැට් තියෙනවා නෙමෙයි ළමයි. පටලව ගන්න එපා කියලා දුන්න නැතිව හදන්නේ. ඒක එකතුව ගන්නවා. තේරුණාද? හරි අපිට එන අපසු යවමු කියලා. හරි. හරි. දිත්ත සටහන් ටික තියෙනවා මේ වගේ දිත්ත සටහන් ටික මම අන්තිමට වෙනම වීඩියෝ එකක දිත්ත සටහන් ටික එකට කරනවා. පැහැදිලිද? අයිකෝ මේ වීඩියෝ එකේ අන්තිමට හරි නැත්නම් වෙන වීඩියෝ එකක් දිත්ත සටහන් ටික ඔක්කොම කරනවා. ඔය තමයි අපසු යවමු. තේරුණාද? එහෙනම් අපි නැත්නම් වෙලාවට ගන්න ණයට ගන්නවා. නැවත ඉතින් මේ අරමුණින් ඉතින් ඒවල ලියනවා කියන්නේ උජල්ලේ. ඉතින් ඒ ගන්න දේවල් හරවල යවන්න පුළුවන්. යවුවොත් ලියනවා කොහෙද? අපසු යවමු ජර්නලයේ. හරිද? හරි. ඊට පස්සේ විකුණුම් ජර්නල්. විකුණුම් ජර්නල් කියන්නේ අර අපි ගත්ත අයිස්ක්‍රීම් ටික මොනා කරන්න පුළුවන්ද? අපි විකුණන්න පුළුවන්. නේද? විකුණන්නනේ ගත්තේ. එහෙනම් ගත්ත නම මොනා කරන්න ඕනද? විකුණන්න ඕන. ඒතර අයිස්ක්‍රීම් ගත්තේ ඇයි? විකුණන්න. ඒතර විකුණන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද? මුදලට විකුණන්න පුළුවන්, ණයට විකුණන්න පුළුවන්. මුදලට වික්කොත් මුදල් ලැබීම. ඒතර මේකට අයිති වෙන්නේ නැහැ. ඒතර ලැබීම් ජර්නල්. එහෙනම් ණයට වික්කොත් කොහෙද අපි ලියන්නේ? ණයට විකුණු. කොහෙද ලියන්නේ? ලියන පොතට කියනවා විකුණුම් ජර්නලය කියලා. මොකක් කියලා කියන්නේ? විකුණුම් ජර්නලය 13 පිටුවේ තියෙනවා. එතන ඒකලත් කොන්දේසි දෙකක් තියෙනවා විකුණුම් ජර්නලයේ කියන පළවෙනි එක මොකක්ද? පළවෙනි කොන්දේසිය මොකක්ද? ණයට විය යුතුයි. හරිනේ? මුදලට වෙන්න බෑ. දෙවෙනි එක මොනවාද විකුණන්නේ? නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලටගත් ඒවා විය යුතුයි. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත ඒවා තමයි විකුණන්නේ. නැතුව අර ෆ්‍රිජ් විකුණන එකෙන් ලියන්න බෑ. ෆ්‍රිජ් එක ගත්තා අවුරුදු 5ක් පාවිච්චි කරලා විකුණුවා. ඒක ලියන්න බෑ. ෆ්‍රිජ් එකට ව්‍යාපාරේ පාවිච්චි කරන්නේ. මේ අයිස්ක්‍රීම් වික්කා. ඒක ලියන්න පුළුවන්. ඒ අයිස්ක්‍රීම් ගත්තම විකුණන්න පළතුරු වික්කා. ඒක ලියන්න පුළුවන්. හැබැයි ණයට හොඳේ. හරි. පැහැදිලිද? හරි. එහෙනම් විකුණුම් ජර්නලයේ ආකෘතිය දිනය ඉන්වොයිස් සංඛ්‍යය කාටද විකුණන්නේ? අපි ඉස්සම කවුරුද ගන්නවනේ. ඒ නිසා යට කියනවා කවුද? ගැනුම් කරු සහ වටිනාකම. අපි විකම කරුට ගන්නවානේ. එහෙනම් යට කියනවා ගැනුම් කරු කියලා. හරි. බලමු එහෙනම්. 14 පිටුවේ යට තියෙනවා රෙදිපිටි ව්‍යාපාරය පවත්වාගෙන යන සුරීගේ ව්‍යාපාරය වෙච්ච ගණනුව ටික. හරි. මොනවාද? 3යි 2 ඉන්වොයිස් සංඛ්‍ය 125කට ආරිස් කාර්යය විකුණුව ගන්න. දිනේ කවන්ද? 3යි 2. ඉන්වොයිස් සංඛ්‍ය කීයද? 125. කාටද වික්කේ? ආර්ය පාලක. වටිනාකම කීයද? දීලා නැහැ. එහෙනම් මේ වැඩේ හොයාගන්න. දැන් පුළුවන්. 320 ගානේ 20ක්. 320 ගානේ 20ක්. 6400යි 150 ගානේ 40යි. 6000යි 575 ගානේ 20ක්. 575 ගානේ 20ක් 11500යි. හරිනේ? හරි. එහෙනම් 17500යි 17900යි 23900යි වටිනාකම. බලන්න වට්ටමක් දීලාද කියලා. ඔව්. එහෙනම් වට්ටම දිනවා 10ක්. එහෙනම් අපි 10ක් මිල අඩු කරලා ඒගොල්ලෝගෙන් අර බිඳුව කපනවා 2390ක් අඩු කරලා. 0.1 5යි 1යි 2යි. කීයයිද? ඒගොල්ලෝ අපිට ණය වෙන්නේ. අපි ඒගොල්ලන්ට විකුණන දෙන්නේ කී එක බඩුද? 21510ක බඩු තමයි අපි ඒගොල්ලන්ට විකුණලා තියෙන්නේ. තේරුණාද? අපි ඒගොල්ලන්ට විකුණලා තියෙනවා 21510ක බාණ්ඩ. හරිනේ? හැබැයි ඉන්වොයිස් මිල ඇවිල්ලා තියෙන බිල දැම්මම ඇවිල්ලා තියෙනවා 23900ක්. අපි ඒගොල්ලන්ට ඩිස්කවුන්ට් එකක් දීලා. එපා කියලා කීයද? 2390. ඒකල ඒගොල්ලෝ අපිට ණය වෙන්නේ 21510. පැහැදිලිද? තේරුණාද? හරි. ඒ වගේ විකුණුම් ජර්නලයේ ලියන්න ඕනේ ගණන්දරු ටික. හැබැයි දිනවා ඉතුරු ගණන්දරු ටික 3.5 3.23 3.10. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මේ හැම මගුලම ලියනවාද? හැම ගණන්දරුවම ලියනවාද?
ණයට වෙන්න ඕන. ණයට විතර වේලා ප්‍රමාණවත් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ පරමාර්ථයෙන් පිටට ගත්තේ වෙන්න ඕන. ඒ කියන්නේ රෙදිගිලි ව්‍යාපාරයක් නෑ රෙදිගිලි තමයි විකුණන්න ඕන. නේද? වෙන මහන මැෂින් විකුණන්න බෑනේ ඒගොල්ලන්ට. හරි? හරි. ඒ නිසා කල්පනාවෙන් ඉතුරු ටික ඒ ගාන ඉතුරු ටික කල්පනා කරලා බලන්න. කල්පනා කරලා එන්න දේවල් වටිනාකම් අරගෙන වට්ටම් වටු කරලා සටහන් කරන්න. තේරුණාද? පැහැදිලිද? හරි. එතකොට ඒ වගේම එයත් එක්ක බද්ධ වෙන එකක් තියෙනවා අපේ chart එකේම පැහැදිලි කරලා තියෙනවා. එයත් එක්ක බද්ධ වෙන එකක්ම ගත්තා. අපි විකුණුවා. දැන් අපි ගත්තේවා අපිට හරියන්නේ නැත්නම් හරවල යවනවා වගේ අපි විකුණපුවා උන්ට හරියන්නේ නැත්නම් මොනවා කරන්න පුළුවන්ද? හරවල ඒවන්න පුළුවන්. තේරුණාද? එතකොට උන්ට සෙට් වෙන්නේ නැත්නම් උන් ඒක අපිට හරවලා එවනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? විකුණුම් හරවලා එවන ඒවා ගිණුම්ගත කරන්න. ඒකට කියනවා මොනවා කියලාද? ආපසු එවුම් කියලා. මොනවා කියලාද කියන්නේ? ආපසු එවුම් කියලා. එන එකට අදාළ ජර්නල් එක තමයි ආපසු එවුම් ජර්නල් එක. ඒක උන් හරවලා එවනවා. එන ඒකේ මූලික ආකෘතිය දිනය බැරපත ගැනුම් හරු වටිනාකම. එතකොට ඒකේ ආකෘතිය තියෙනවා 15 සිදුවේ විස්තරය තියෙනවා. එතකොට උණුත් හරවලේ වගේ උණුත් සෙට් වෙන්නේ නැති නිසා අර වගේ තමයි. අපි ඉල්ලපු එක නෙමෙයි යවලා තියෙන්නේ. උන් ඉල්ලපු එක නෙමෙයි අපි යවලා තියෙන්නේ. උන් ඉල්ලපු දවසට නෙමෙයි අපි යවලා තියෙන්නේ. උන් ඉල්ලපු බ්‍රෑන්ඩ් එකෙන් නෙමෙයි අපි යවලා තියෙන්නේ. තේරුණාද? කියකේ හේතුන් මත හරවලේ ගන්න පුළුවන්. හරි. හරි. බලමු ගාන. විදුලි උපකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අනුර හා සමාගම 15 විදුව 2020 ජනවාරි මාසයේ ආපසු ලැබුණු ගානට බලන්න දිනේ 1.4 බැරමත් පන්තිය 125 සීමා සහිත ප්‍රියන්ත සමාගමෙන් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. වටිනාකම කීයද කියලා දීලා නැහැ. එකක් 1000 ගානේ විදුලි පහන් ආවරණ 20යි එන පෙර වැඩක් 1000 ගානේ 20ක් විකුණ එවලා තියෙනවා එන 20000යි. ඊළඟට එකක් 150 ගානේ විදුලි බල්බ 40යි. එකක් 150 ගානේ විදුලි බල්බ 40ක් එවලා තියෙනවා 6000යි. එහෙනම් 26000ක බඩු එවලා තියෙනවා. වට්ටමක් තියෙනවා 100%ක වට්ටමක් අපි අඩු කරලා තියෙනවා. එහෙනම් අපි අඩු කරනවා 100%ේ වට්ටම. එහෙනම් 1300. එහෙනම් 24700ක බඩු ඒගොල්ලෝ මොනා කරලා තියලා අපි හරවලා එවනවා. තේරුණාද? පැහැදිලිද? හරි. ඒතර ඒගොල්ලෝ 24700 බඩු අපිට හරවලා එවනවා. ඒ වගේ අපිට තව අවශ්‍ය කිහිපයක් තියෙනවා. ඒවත් ලියාගෙන සුළු කරලා වට්ටම් තියෙනවා නම් අඩු කරලා එකතුව ලබා ගන්න. තේරුණාද? හරි. එතන ඔන්න ඔය විදිහට විකුණුම් කියන්නේ විකුණුම් ණයට විකුණුම් හරවලා එව්වොත් අපිට ගිණුම් ගන්න කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට අදාළ ගනුදෙනුව තමයි අපසු එවුම්. ඒක ලියන පොත තමයි අපසු එවුම් කියන්නේ. පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් දැන් මම කරන්න හදන්නේ ওই ජර්නල් හතරෙම එකතු වුන් ටික ලිත්ත ස්ථාන ටික පැහැදිලි කරන්න. එතකොට මේ මූලික ආකෘතියට යටින් ලිත්ත සටහන දීලා තියෙනවා. නමුත් මම පැහැදිලි කරේ නැහැ නිසා එහෙනම් මම දැන් පැහැදිලි කරන්න හදන්නේ. හරි. එහෙනම් මම මුලින් පැහැදිලි කරන්නම් ණයට ගැනුම්. හරිනේ? හරි. ණයට ගැනුම්. ණයට ගැනුම් කරාම මොකද වෙන්නේ? ගැනුම් මොනවා වෙනවද? ගැනුම් වැඩි වෙනවා. අපි ගන්න එක වැඩි වෙනවා නේද? ණයට ගත්තම කවුද වැඩි වෙන්නේ? ණය හිමි. හරිනේ? අපි ණයට ගත්තම වැඩි වෙනවා කවුද? ණය හිමි. නේ? අපි උන්ට ණයයිනේ. හරි. එතකොට ගැනුම් කියන්නේ මොකක්ද? අපිට දැන් අපි ඉගෙන ගත්තා. ගැනුම් කියන්නේ වියදම. ගැනුම් වැඩි වෙනකොට වියදම් අපේ වැඩි වෙනවා. ණය හිමි වැඩි වෙනකොට මොකද්ද වැඩි වෙන්නේ? වග කීම වැඩි වෙනවා. හරිනේ? වගකීම් වැඩි වෙනවනේ වෙන්නේ. අපි දැන් ගෙදර එක සබන් කෑල්ලයි තිබුණේ. දැන් සබන් කෑලි දෙකක් තව එකක් ගත්තා. ඒක සබන් කෑලි වියදම වැඩි වුණා. තවත් සබන් කෑල්ලක් ගත්තා. සබන් කෑලි වියදම වැඩි වුණා. ණයට ගත්තා නම් කණේට ණය වුණේ එක සබන් කෑල්ලකට විතරයි. ආයෙ එකක් ගත්තම දැන් සබන් කෑලි දෙකකට ණය වෙලා. ආයෙ එකක් ගත්තම සබන් කෑලි තුනකට වැඩි වෙලා. හරිනේ? ආයෙ නම් ගැනුම් වැඩි වෙනවා කියලා කියන අපේ වියදම වැඩි වෙනවා. ඒක ණයට ගත්තම මේ වගකීම වැඩි වෙනවා. එහෙනම් වියදම වැඩි වීම හර වගකීම් වැඩි වීම බැර. වියදම වැඩි වීම හර වගකීම් වැඩි වීම බැර. නම් දිත්ත සටහන වැටෙනවා
ගැනුම් ගිනුම හර ණය හිමි අර වචනේ දැන් මොකද්ද? පාලන ගිනුම බැර. හරිනේ? ගැනුම් ගිනුම හර ණය හිමි පාලන ගිනුම බැර. එකතුව හොඳට මතක තියාගන්න. හැම ජර්නල් එකම එකතුව. ගැනුම් ජර්නල් එකතුව තමයි ditth සටහන් දාන්නේ. තේරුණාද? කණ්ඩායම් නෙවෙයි ගැනුම් ජර්නල් එකතුව ditth සටහන වැටෙනවා. ගැනුම් ගිනුම හර ණය හිමි ගිනුම බැර කියලා. පැහැදිලිද? තේරුණාද? හරි. හොඳයි. ඔය අමු මොකේ දාගන්න අපිට අවශ්‍යතාවය තියෙනවා නා. හරි. ඊළඟට ණයට ගන්නේම මොනවා කරනවද අපි? ණයට ගන්නේම මොනවා කරනවද සමහර වෙලාවට? ආපසු හරවල යනවා නේද? ආපසු යවුම් කරනවා. හරිනේ? අපි ණයට ගන්නේම හරවල යවනවා. හරි. යවුවම දැන් අපි ඒ ටිකේ ණයභාගය මොනවා වෙන්න ඕනද? අපි හරවල යවුම ඒ ටිකේ ණයභාගය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ අපි ණය හිමි මොනවා වෙන්න ඕනද දැන්? අඩු වෙන්න ඕන. ණය හිමි කියන්නේ අපිට මොකද්ද? වගකීම. එතකොට ණය හිමි අඩු වෙනකොට අපි වගකීමක් මොනවා වෙනවද? අඩු වෙනවා. හරිනේ? එතන ආපසු යවුම මොනවා වෙනවද? අලුතෙන් එකක් බිහි වෙනවා. මොකද අලුතෙන් බිහි වෙන්නේ? ආපසු යවුම. මෙච්චර වෙලා තිබුණේ නැහැ. අන්න අලුතෙන් එකක් ඇති වෙනවා. මොකද්ද? ආපසු යවුම. දැන් අපි ඒක හරවල යවනවා. මේ පැයෙන් කියන්නේ මේ පැත්ත වෙනවද? මෙමෙත් හරි මේ පැත්ත පේනවා මදීලු. ආපසු යවුම. එතන අපි හරවලයක් යවුවම අපි ගත්තම ණය හිමිභාවය වැඩි වෙනවා නම් හරවල යවුම ණය හිමිභාවය මොනවා වෙන්න ඕන? අඩු වෙන්න ඕන. එතකොට ණය හිමිය කියන්නේ අපි මොකද්ද? වගකීමක් මොනවා වෙනවද? අඩු වෙනවා. එතන අලුතෙන් එකක් බිහි වෙනවා. මොකක්ද අලුත්ම ගනුදෙනුව? අන්න ඔයගොල්ලන්ට හම්බෙච්ච අලුත්ම ගනුදෙනුව ආපසු යවුම. අලුතෙන් බිහි වෙනවා. ආපසු යවුම වැඩි වෙනවා. මොනවද හරවල යවන්නේ? අපි ගත්තේව තමයි හරවල යවන්නේ. දැන් බිස්කට් පැකට් 100ක් මෙතනදී ගත්තා. මෙතනදී බිස්කට් පැකට් 20ක් හරවල යවුවා. දැන් මෙතන බිස්කට් පැකට් 100කට දාලා වියදම් මොනවා වුණාද? වැඩි වුණා. දැන් 20ක් හරවල යවුවම දැන් අපි වියදම් බිස්කට් පැකට් 100කටද 80කට? 80කට. එහෙනම් 20කින් වියදම් මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. එහෙනම් ආපසු යවුම් කළාම අපේ වියදම් මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා 100කට වියදම දැන් 20ක් හරවල යවුවම වියදම් වෙන්නේ බිස්කට් පැකට් කීයකට විතරයිද? 80කට විතරයි. එහෙනම් ආපසු යවුම් කරාම අපේ වියදම් මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. තේරුණාද? පැහැදිලිද? හරි. හොඳයි. එහෙනම් වගකීම් අඩුවීම හර වියදම් අඩුවීම මොකද? බැර. පැහැදිලිද? හරි. එහෙනම් ආපසු යවුම් ජර්නලේ ditth ස්ථාන එකතුව ආපසු යවුම් ජර්නලේ එකතුවේ ditth ස්ථාන වැටෙනවා. ණය හිමි පාලන ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර. මොකද ditth ස්ථාන වැටෙන්නේ? ණය හිමි පාලන ගිණුම හර ආපසු යවුම් ගිණුම බැර කියලා. පැහැදිලිද? තේරුණාද? හරි. හොඳයි. ලියාගන්න. හරි. ඊට පස්සේ ආපසු යවුම්. විකුණුන්නේ ණයට විකුණු. විකුණුම් ජර්නලේ තියෙන ණයට විකුණු. ණයට වික්කම මොකද වෙන්නේ? අපේ විකුණුම් මොනවා වෙනවද? වැඩි වෙනවා. විකුණුම් කියන්නේ අපිට මොකද්ද? ආදායම. විකුණුම් වැඩි වුණාම අපේ ආදායම වැඩි වෙනවා. ණයට වික්කම මොකද විදි වෙන්නේ? ණය ගැතියෝ වැඩි වෙනවා. ණය ගැතියෝ කියන්නේ අපිට මොකද්ද? වත්කම. ණය ගැතියෝ වැඩි වුණොත් වත්කමත් මොනවා වෙනවද? වැඩි වෙනවා නේ. අපේ වත්කම් වැඩි වෙනවා. එහෙනම් වත්කම් වැඩි වීම හර ආදායම වැඩි වීම බැර. මොකද? වත්කම් වැඩි වීම හර ආදායම වැඩි වීම බැර. එහෙනම් කවුද හර වෙන්නේ? ණය ගැති පාලන හර වෙලා විකුණුම් ගිණුම බැර වෙනවා. මොකද ditth ස්ථාන ණය ගැති පාලන හර විකුණුම් ගිණුම බැර. එකතුව විකුණුම් චැලේ එකතුව තමයි ditth ස්ථානේ වැටෙන්නේ. මතක තියාගන්න. අර තනියෙන් නෙවෙයි. අපි සෙට් එකම දාලා එකතුව තමයි ditth ස්ථාන වැටෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ විකුණුම් එක සමහරවල් මොනවා කරනවද? අරවලා එවනවා. එන එකට කිව්වා ආපසු එවුම් කියලා. එහෙනම් අපෝ මොකද වෙන්නේ?
දැන් ණයට වික්කම ණයකට වැඩි වුණා නම් 100කින් එව්වම ණයකට මොනවා වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඒ කියන්නේ අපි වත්කම් මොනවා වෙන්න පටන් ගන්නවා? අඩු වෙන්න පටන් ගන්නවා. මොනවද හරවල එවන්නේ? අලුතෙන්ම කරුණුවක් පිහි වෙනවා මොනවද? ආපසු එවුම් කියන එක අලුතෙන් පිහි වෙනවා. මෙච්චරලා තිබුණේ නැහැ. ආපසු එවුම් කියන එක පිහි වුණා. මොනවද හරවල එවන්නේ? මේ විකුණු ටික තමයි හරවල ගන්න. බිස්කට් පැකට් 150ක් පික්ක. දැන් විකුණු වුණා 150. මුන් බිස්කට් පැකට් 30ක් හරවල එවනවා. කීයක් හරවල එවනවද? 30ක්. ඒතකොට බිස්කට් පැකට් කීයද විකුණලා තියෙන්නේ? 150ක් පික්ක 30ක් හරවල එවුවා. විකුණලා තියෙන්නේ 120යි නේද? එතකොට එහෙනම් අපේ ආදායම දැන් මොනවා වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? තේරුණාද? විතර හරවල එවුවම අපේ ආදායම අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ආදායම් අඩු වීම හර සත්කම් අඩු වීම බැර. තේරුණාද? හරි. එහෙනම් දිත්ත ස්ථාන වැටෙනවා ආපසු කියනවා. හර ණයක පාලනය වීම බැර. තේරුණාද? එකතුව ආපසු යොමුදෙල්ලේ එකතුව තමයි දිත්ත ස්ථාන වැටෙන්නේ. තේරුණාද? පැහැදිලිද? හරිනම් ඔය දිත්ත ස්ථාන තරක් පාඩම් කරගන්න. අවබෝධය තියාගන්න, තරකය හදාගන්න. ඇයි හරවෙන්නේ? ඇයි මෙයා බැර වෙන්නේ කියලා තරකය හදා ගන්න. පැහැදිලිද? හරි. හදාගෙන ඉවරුනාට පස්සේ ඔන්න දැන් මම එකින් එක හැම ගානකම එක ගානක් හැදුවා. එතකොට ජනුම් ජර්නල් හැදුවාට පස්සේ ජනුම් ජර්නලේට යටින් ජනුම් ජර්නල් එකතු අරගත්තාට පස්සේ ණයට ගණන් වලට අදාළ දිත්ත ස්ථාන ජනුම් ගිණුම හර ණයින් පාන බැර කියලා ගිණුම් දෙකක් ගහලා දාන්න ඕනේ. ඊට පස්සේ ආපසු යවුම් හැදුවා. ආපසු යවුම් ජර්නල් හැදුවාට පස්සේ ඒක එකතුව ගත්තා. ආපසු යවුම් ජර්නලේ දිත්ත ස්ථාන ණයින් පාන හර ආපසු යවුම් බැර කියලා යටින් දාන්න ඕනේ. දැන් විකුණුම් ජර්නල් හැදුවා. විකුණුම් ජර්නල් එකේ ඉලෙජර් ගිණුම් දෙයක් දැම්මා. දිත්ත ස්ථාන ණයක පාලන හර විකුණුම් ගිණුම බැර. දැන් ආපසු එවුම් ජර්නල් හදලා ඔක්කොම හොල්ල එකතුව ගත්තා. පස්සේ ආපසු එවුම් ගිණුම හර ණයක පාලන බැර කියලා වෙනම දිත්ත ස්ථාන වෙනම දිත්ත ස්ථාන වැටෙන්න ඕන. තේරුණාද? පැහැදිලිද? මම මෙතන හතරම එකට කියලා දුන්නාට ඔයගොල්ලෝ ජර්නල් එකේ වෙනම ගිණුම් දෙක ගාන ගහලා දිත්ත ස්ථාන වැටෙන්න ඕන. පැහැදිලිද? හරි. වැට් කතන්දර නෙමෙයි තාම වැට් තාම ඔයගොල්ලන්ට උගන්වන්නේ නැහැ. අපි ඉතුරු ටික තමයි දැන් ඔය කතා කරේ. හරි. එහෙනම් දැන් මූලික පොත් ලැබීම් මුදල් ලැබීම් ජර්නල් එක කතා කරා, මුදල් ගෙවීම් ජර්නල් එක කතා කරා, සුළු මුදල් ගෙවීම් කතා කරා, ගැනුම් කතා කරා, ආපසු යවුම් කතා කරා, විකුණුම් කතා කරා, ආපසු යවුම් කතා කළා. දැන් බලන්න මූලික පොත්වල ඔක්කොම කතා කරලා තියෙනවා එකක් හැර ඒක තමයි අර වෙනත් සෙට් එක ලියන. එක කතා කරේ නෑ තාම මොකද්ද? පොදු ජර්නල් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් පොදු ජර්නල් එක කතා කරමු. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න ඔය ටික හදාගන්න. ඔය හැම ජර්නල් එකකට වැඩි ගාන දීලා තියෙනවා. එතකොට ඔය ගාන හදන්න ඕන. හදලා දිත්ත සටහන් දාලා ලෙජර් ගිණුම් වලට දාන්න ඕන. දැම්මම පස්සේ මම ගෲප් එකට දාන්න කියලා කිව්වට පස්සේ දාන්න ඕන. පැහැදිලිද? ඊට පස්සේ මම ඔන්ලයින් උගන්වනවා, Zoom එකේ උගන්වනකොට කැමරා එක ඔන් කරනවා හැමෝගෙම. අර මොකද මියුට් කරන්න බෑ කාටවත්. හැමෝම කතා කරන්න ඕන. මම ප්‍රශ්න අහනවා, දිත්ත සටහන් අහනවා, තර්කය අහනවා. ඇයි හර වෙන්නේ, හයි බැර වෙන්නේ? ඔක්කොම ටික අහනවා. ෆොටෝ ගහලා එවන්න ඕන. සෙල්ලමක් නෙවෙයි කරන්නේ. හරිද? ඔයගොල්ලෝ ඩේටා කපාගෙන මෙතන සෙල්ලමක් නෙවෙයි කරන්නේ. එතකොට ඩේටා වලට ලොකු වියදමක් යනවා මේ වෙලාවේ. ඉතින් ඒ නිසා මේ ඉගෙන ගන්න එක හරියටම ඉගෙන ගන්න ඕන. අපි දරුණු විදියට ඉගෙන ගන්න ඕන මේ වෙලාවේ. පැහැදිලිද? මොකද මේ පන්ති ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. පන්ති නම් කෑ ගහලා බැලලා හරි කරන්න පුළුවන්. දැන් මේ විදිහට හෙම්බයි. ඒතර ඔයගොල්ලෝ වැඩිපුර මහන්සි වෙන්න ඕන. ඒ නිසා හොඳට ඉගෙන ගන්න මේක කියලා වුණොත් පුතේ ආයරොත් දෙහවස මල් පහන් තමයි පූජා කරන්න වෙන්නේ. හරිද? පිරිත් නූල් හැන්නේ කැඩීන් ආපු ණය වගේ තමයි ඊට පස්සේ. හරිද? අර කොරෝනා කියලා දැම්මනේ පිරිත් වතුර ටිකක් ගඟට දැන් කොරෝනා ඉවරයි. ඒ වගේ තමයි ඉතින් මොකක් හරි තමයි කරගන්න වෙන්නේ. හරිද? ඒ නිසා හරියට වැඩි කරගන්න මහන්සි වෙන්න. මහන්සි දුන්නොත් හරිද? කියන්නේ මම ඉතින් මොකද වෙන්නේ කියලා. හරි. එහෙනම් ඒ කියපු විදිහට පෙර ටික කරගෙන යන්න මම ගෲප් එකකට දාන්නම්. හරි. එහෙනම් අපි පොදු ජර්නල් වීඩියෝ එකකින් හම්බෙමු. හරි. ජය වේවා.